समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमुखदं धम्मसवන कालो अयं भदन्ता धम्मसवන कालो अयं भदन्ता धम्मसवන कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सीले पतिट्ठाय नरो सपඤ්ඤා चित्तं पඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජඨයේ ජඨං විහාරස්ථානයේ වැඩ වාසය කරන परम पूजनीय අපගේ කල්යාණ මිත්‍ර සහෝදර पूजनीय අනුරාධපුර ඉන්දානන්ද ස්වාමීන් වහන්සේගේ අවසර සද්ධර්ම ශ්‍රාවක කාරුණික වාසනාවන්ත පින්වත්නි අද දවසේ මේ පින්වතුන් කවුරුත් මේ විහාරස්ථානයට එකතු පාදා වෙලා සූදානම් වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් බොහෝ කාලයක් පාරමී පුරලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් මේ ලෝක සත්වයාව මේ දුක්ඛිත සංසාර ගමනින් එතර කරවන්න දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට පින්තුන් දන්නව අද දවසේ මේ සන්ධ්‍යා කාලේ මේ විහාරස්ථානයේ මෙවැනි ධර්ම දේශනාවක් සිද්ධ වෙන්න හේතුව ඒ තමයි අද දින ජන්මලාභය ලබලා මිට අවුරුදු ගානකට කලින් අද වගේ දවසක ජන්මලාභය ලබලා තමන්ගේ ජන්මදිනය සිහි කරන අපගේ කල්යාණ මිත්‍ර සහෝදර පූජනීය මීපේ ඥාන විමල පින්වන්ත ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය නිමිති කරගෙන උන්වහන්සේට ආශිර්වාද කිරීමට සෙත් ප්‍රාර්ථනා කිරීමට උන්වහන්සේටත් මේ ධර්මලාභය ධර්ම දානය ධර්ම දේශනාවන් රැස් වන කුසලයෙන් නිදුක් නිරෝගී චිරජීවනීය මෙන්ම සංසාර ජීවිතය කෙලවර කොට ලබන උතුම් නිර්වාණය සාක්ෂාත් වීම පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව සිද්ධ වෙනවා. අද දවසේ මේ ධර්ම දේශනාව ඔබට විතරක් නෙමෙයි ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥා රූප වාහිනී නාලිකාව හරහා බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කරන්නේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා ප්‍රංශේ පදිංචි සුබද්‍රා කන්දනාරච්චි මහත්මිය තමන්ගේ මියගේ ඥාතීන් සිහිපත් කරගෙන එමියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න තමයි මේ ධර්ම දේශනාවට ධර්ම දානමය පින්කමේ දායකත්වය අරගෙන තියෙන්නේ වැඩිදුර විස්තර පුණ්‍යානුමෝදනාවන් ධර්මදේශනාවෙන් පසුව අවසානයේදී කරන්නට බලාපොරොත්තු වෙන ධර්මදේශනාවට යොමු වෙන්න. පින්වත්නි ධර්මදේශනාවට මාතෘකා කළ ගාථාව සමහරකට ඔය පින්වතුන් අහලා ඇති මීට කලින් එසකවම අහලා තියෙන්න ඕනි. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤා චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජිතේ ජට කවුරු හරි මං ළඟට ඇවිල්ලා ඇහුවොත් ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ දැන් අස්සජි මහරහතන් වහන්සේගෙන් ඇවිල්ලා ඇහුවනේ නේද සාරිපුත්තු ස්වාමීන්ගේ ගිහි කාලේ
ස්වාමීනි මොකද්ද ඔබේ ශාස්ත්‍රුන් වහන්සේගේ පණිවිඩය කියලා. එතකොට කිව්වේ මොකක්ද? යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ. කවුරු හරි මගේ ළඟට ඇවිල්ලා ඇහුවොත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පෙන්නපු විමුක්ති මාර්ගය සාක්ෂාත් කරගන්න පුළුවන් කොයි විදිහටද? අඩුම පේලි 4කින් මට කියන්න කියලා. කියන්න පුළුවන් ලස්සනම ගාතාව තමයි මේ ගාතාව. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤා චිත්තං පඤ්ඤංච භාවයන් ආතහපිනිප කෝබික්කු සෝයිමං විජටේ ජට. මේ ගැටේ ලියාගන්නේ කවුද කියන එකයි පින්වත්නි භාග්‍යතුන් වහන්සේ මේ සිහිපත් කළේ. මේ ගාතාව සිහිපත් කරන්න කලින් මේ ගාතාව පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දෙවි කෙනෙක්ට. මේ දෙවියා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන ප්‍රශ්නේ? බොහොම ප්‍රසිද්ධ ගාතාවක්. අන්තෝ ජටා බහි ජටා. මේ දෙවියා ඇවිල්ලා අහනවා අන්තෝ ජටා බහි ජටා. ජටාය ජටිතා පජ. තන්තං ගෝතම පුච්ඡාම කෝයිමං වෙජටේ ජටා. අන්තෝ ජටා. ඇතුළටත් ගැට ගහිලා. ජටා දැන් ওই පිංගුතුල්ල නම් තේරෙන්නේ නැති දෙයක් කියුවාමනේ කියන්නේ අන්තෝ ජටා බහි ජටා කියලානේ. ඒක විහිළුවකට අරන් තියෙනවා. අපිට කවුරු හරි තේරෙන්නේ නැති දෙයක් කිව්වොත් අපි කියනවා අන්තෝ ජටා බහි ජටා කියලානේ. කියන්නේ මේ බුද්ධ භාෂිතේ හැල්ලුවට ලක් වෙන විදියනේ. පෘථග්ජන මිනිස්සු අතරට ඇවිල්ලා පෘථග්ජන මිනිස්සු මේ වගේ විවිධ නිෂ්ප්‍රයෝජන සහිත දේවල් කරන්න බලාපොරොත්තු වෙන් භාග්‍යතුන් වහන්සේගේ වචනේ පාවිච්චි කරනවා. අපිට ඕන තරම් දකින්න පුළුවන්. අන්තෝ ජටා සකපරික්කාරේසු ජටා කියලා කියනවා. තමන්ගේ ආත්මභාවය පිනිස සක අත්භාවේසු. තමන්ට තියෙන දේවල් පිළිබඳව සත්වයා ගැට ගැහිලා ගිහිල්ලා තියෙන්නේ. මොකෙන්ද ගැට ගැහිලා තියෙන්නේ? තණ්හා ජාලනියා ජටායි කියලා කියනවා. මොකෙන්ද ගැට ගැහිලා තියෙන්නේ? තණ්හාව කියන දැලෙන් තමයි ගැට ගැහිලා තියෙන්නේ. මකුලුවා ගොදුරක් අල්ල ගන්න ඕනේ වුණාම මොකද කරන්නේ? මකුළු දැලක් වියනවානේ. ඕකට ඇවිල්ලා පුංචි පුංචි සත්තු අහුවෙනවා. මෙන්න මේ වගේ පින්වත්නි මෙන්න මේ දැලට අහුවෙච්ච ඔබ තණ්හාව කියන දැලට ගැට ගැහිලා තණ්හාව කියන දැලෙන් ගැට ගැහිලා අන්තෝ ජට ඇතුළටත් බැඳිලා මේ මමය මේ මගේ ගෙදරය මේ මගේ බල්ලය බල්ලට පව මේ මගේ පූසය මේ මගේ අම්මය මේ මගේ පන්සලය ඒකටත් රණ්ඩු වෙනවනේ. බහි ජට ඇතුළට විතරක් නෙමෙයි පිටතටත් ගැට ගැහිලා. දැන් බලන්නකෝ මගේ පුතාගේ ගෙදර මේ මගේ පුතා මම විතරක් නෙමෙයි මගේ පුතා මගේ දුව මගේ ගෙදර ඉන්න බල්ලගේ අම්මා එහෙමත් ගැට ගැහිලා ගිහිල්ලා තියෙනවා. මම මේ තේරෙන භාෂාවෙන් කියන්නේ සක පරික්කාරේසු පර පරික්කාරේසු. තමන්ගේ වස්තුව කෙරෙහි අනිත් අයගේ වස්තුව කෙරෙහි ගැට ගැහිලා. අන්තෝ ජටා බහි ජටා. ද නැද්ද? දැන් ඔය පින්වතුල්ලා අන්තෝ ජටා බහි ජටාද නැද්ද? තව තියනවා නම් තව දාන්න. අන්තෝ බහි ඔක්කොම ගැට ගැහිලා තියෙනවා. ඒ නිසාම මේ දෙවෙනි පේලිය ගේනවා ජටාය ජටිතා පජා. මේ සත්වයා ගැට ගැහිලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ ගැට වලින් ගැට ගැහිලා ඉන්නේ. ඇත්තද බොරුද? දැන් ඒ නිසාම ප්‍රශ්න නැද්ද විවිධ තියෙනවනේ. දැන් ওই පිංගුතුල්ලට එන ප්‍රශ්නෙම මේ දෙවියටත් එනවා. තන්තං ගෞතම පුච්චාම. බවත් ගෞතමයන්න් වහන්සේ මම ඔබ වහන්සේගෙන් අහනවා කොයි මං වෙජටේ ජට. කවුද මේ ගැටේ ලියාගන්නේ? අන්න බලන්නකෝ. අපිට තියෙන ප්‍රශ්නේ එදා දෙවියා අහලානේ 2500 ගානකට කලින්. කවුද මේ ගැටේ ලියාගන්නේ කියලා අහපු ප්‍රශ්නෙට දුන්න උත්තරේ තමයි සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤා. එයා මේක විසඳ ගන්න විදිය සිහිපත් කළා. හොද්දට අහගන්න මේ කියන ටික. වචනින් වචන විස්තර කරලා දෙන්න. සීලේ පතිට්ඨාය. සීලයේ පිහිටලා. කොහොමද? සීලේ පිහිටන්න ඕනේ. මොන සීලයේද? ඔය පින්වතුන්ලගේ නුවණ කොච්චරක්ද කියලා හිතලා බලන්න මම මේ කියන ටිකත් එක්ක. ඔය පින්වතුන්ලට මතක් වෙන්නේ පන්සිලුත් ඇති. ඔන්න ඔය පහම නැති වුණාට ඇති. දැන් ඔය පින්වතුන්ලට පන්සිලුත්වත් නෑනේ නේ. 4 සීල්, 3 සීල්, 2 සීල්. ඔහොම තියෙන සමහරවිට. හාමුදුරුවනේ සුරාපානය හැර අනිත් 4ම රකින්නවා කියනවා.
බොරුවක් නම් කියවෙනවා අනිත් හතරම රකින්නවා කියනවා. මේ එච්චර පුංචි තැනක් නෙමේ සීලය කියලා කිව්වේ. චතු පාරිශුද්ධ සීලය. මොකක්ද දෙයනේ? සතර පාරිශුද්ධ සීලයක් තියෙනවා. අහගන්න. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය. ආජීව පාරිශුද්ධ සීලය. ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය. මොනවද? අහලා තියෙනව නේද කලින්? ඒ වුණාට මතක නෑ දැන් කියන්න. හරිද? ඒ මොකද භාවිතේ නෑ. බෙහෙත් අරගෙන ගියාට බීලා නෑ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඒ කියන්නේ පින්වත්නි දැන් මේ හතර ගමුකෝ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිෂ්ඨිත සීලය. කෙටියෙන් කියාගෙන යන්නම් නැත්නම් මේ හතර කියන්නම් පැය 7-8ක් යනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ තමන් රකින්න සිල් ටික. ගිහියෙක් නම් පංචශීලය. සාමණේර ස්වාමීන් වහන්සේ නමක් නම් සාමණේර දශශීලය. උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමක් නම් කෝටි 57කට වඩා අධික විවහාරයෙන් කියන කෝටියක් වූ සංවර සීලය. උපසම්පදා සීලය. තම තමන්ගේ මට්ටමින් තමන්ට රකින්න පුළුවන් යම් සීලයක් තියනවද? ඒකට කියනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඔය පින්වතුන්ලගේ පැත්තෙන් එතකොට මොකක්ද අයිති වෙන්නේ? පංචශීලය තමයි. ගිහියාගේ නිත්‍ය සීලය පංචශීලයයි. උපෝසථාදී දිනේට අපි අටසිල් දසසිල් සමාදන් වීම සිද්ධ කරනවා. ඒ සීලය රකින්න ඕනේ. සීලේ පතිට්ඨාය. ඔන්න බලන්නකො සුදුසුකම. එහෙනම් ඒ සීලේ ඔබ පිළිටලා ඉන්න ඕනිද නැද්ද? ඉන්න ඕනේ. ඒකෙන් විතරක් නිවන් යන්නත් බෑ. ඒක නිර්වාණ මාර්ගයේ ප්‍රාථමිකම තැන. කොහොමද? පටන් ගත්තේ මෙතනින්. 2 ඉන්ද්‍රිය සංවර සීලය. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන එක පිනවීමෙන් වැළකීම කියන එක තියෙන්න ඕනේ. පිනවීමෙන් වැළකීම. හරි පුදුම කතාවක්. මේ භික්ෂුවකට තියෙනවා දැන් භික්ෂුවක් පිණ්ඩපාතේ යනකොට මම නිතර කියන කතාවක් වටපිට බල බල ගෙදරවල වල ඕපදූප හොය හොය. එහෙම යන්නේ නැහැ. ඔක්කිට චක්කු අන්තර ගරේ ගමිස්සාමීති සික්ඛා කරණීය. යනකොට කොහොමද යන්නේ? බිමට හෙළු වැස්සතුවා යන්නේ. බිමට හෙළු වැස්සතු. ඔක්කිට චක්කු අන්තර ගරේ නිසීදිස්සාමීති සික්ඛා කරණීය. වැරදිලාවත් ගමේ ඉන්න වුණොත් පාර ගෙදර ෂෝක් එකට හදලා නේද? ඒව මුකුත් නැහැ. බිමට හෙළු වැස්සතුව භික්ෂුව වාසය කරනවා. භික්ෂුවට තියෙන්න ඕනේ තමන් ඊළඟට තියෙන අඩිය සර්පෙක් ගැඟ උඩට තියන්නේ නැහැ කියන විශ්වාසය. වලකට වැටෙන්නේ නැහැ කියන විශ්වාසය. ඒකටයි බිම්බලයි යන්නේ. S2 වහගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. එකක්. කියනවා භික්ෂුවක් පිණ්ඩපාතේ කරනකොට න නිමිත්තක් ගාහි හෝති න අනු නිමිත්තක් ගාහි හෝති. මට දානෙ බෙදුවේ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලාවත් දැනගන්න එපා කියනවා. පත්ත සංඤි පිණ්ඩපාතං පටිඝහිස්සාමිති සික්ඛා කරණීය. කොහොමද ගන්න කිව්වේ? පාත්‍රය දිහා බලාගෙන පාත්‍රය සංඥාවෙන් පිණ්ඩපාතය පිළිගන්න කිව්වා. මට දානෙ බෙදුවේ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා බලන්න එපා කිව්වා. න ව්‍යංජනක් ගාහි හෝති න අනු ව්‍යංජනක් ගාහි හෝති. එයාගේ අතේ කිව්ටස් ගාලා තිබ්බද? වලලු මොන පාටද දාලා තිබ්බේ? කොයි විදිහේ ෆැෂන් එකටද ඇඳලා හිටියේ? මුකුත් අපිට වැඩක් නෑ. ඇයි? පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා බෝධිය යටට වෙලා ඉඳගත්තට පස්සේ භික්ෂුව පින්වත්නි මගින් මොනවා හරි නිමිත්තක් ඇහිඳන් ආවනම් ඉඳගත්ත වෙලේ ඉඳන් මොකද්ද මතක් වෙන්නේ? අපේ ඉතින් hina වුණානේ මෙහෙමයි. මෙන්න පුළුවන්. ඒකනේ මේ රැකවරණයේ දැම්මේනේ. අපි මේවා තේරුම් ගන්න ඕනේ. අර ගෙදර බල්ලා පුරාගෙන ආවනේ මෙහෙමයි. ඕවා මුකුත් නැහැ. ඉන්ද්‍රිය සංවරෙන් ආවනම් දැන් ඉස්සර භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ යනකොට කටට වතුර ටිකක් දාගෙන යන්නේ. ඉස්සර නෙමෙයි දැනුත් ඉන්න ඕන තරම්. හරිද? කටට වතුර ටිකක් දාගෙන යනවා. ඇයි? ගමේ ගිහිල්ලා කාත් එක්ක හරි කතා කරන්න වෙයි කියලා. දැන් කොහොමද? කටට වතුර නෙමෙයි. බෞද්ධරයක්. හදීසියවත් කවුරු හරි කෙනෙක් පාරක් හරි ඇහුවොත් ස්වාමීනි අද දිනේ කුමක්ද? ඒ කාලේ මිනිස්සු ඒව දන්නේ නැහැ. හාමුදුරුවන්ගෙන් තමයි අහලා තියෙන්නේ. නැකත කුමක්ද?
දිශාව කුමක්ද? ඇහුවොත් වතුර ටික ගිලලා උත්තරය දීලා ආයි වතුර ටිකක් අරගෙන එනවා. එහෙමයි තියෙන්නේ. ආරණ්‍යෙන් යනකොට හිස් පාත්‍රය විතරක් නෙමෙයි අරන් යන්නේ. ඔබට පේන්නේ හිස් පාත්‍රය විතරයි. උන්වහන්සේ කමටහනකුත් හිතේ තියාගෙන තමයි යන්නේ. මොකක් හරි. අට්ටික සංඥා වේවා, අසුභ සංඥා වේවා, මරණ සතිය වේවා. යන්නෙත් භාවනාවෙන්. හරි. ගිහිල්ලා ගමේ පිණ්ඩපාති කරගන්නෙත් භාවනාවෙන්. ආයි එනකොට එන්නෙත් භාවනාවෙන්. සනීපේ නිකන් දැනෙන්නේ නැද්ද පින්වත්නි මම මෙහෙම කියනකොට? නේ? ඉන්ද්‍රිය සංවරය. දැන් ওই පින්වත්තුලට එහෙම එකක් නැහැනේ. කණ්ඩ හිතුනාම ඔය කාගෙන යනවා. භික්ෂුවක් එහෙම නැහැ පින්වත්නි. භික්ෂුවකට වැඩිපුර රස ආහාරයක් ලැබෙනකොට වැඩිපුර කැමති දේවල් ලැබෙනකොට පෙරපින නිසා ලැබෙන්න පුළුවන් සීවලි මහරහතන් වහන්සේට. ලැබෙනකොට උපේක්ෂා සහගත වෙනවා. මම මේකට ප්‍රේතෙක් වගේ වළඳන්නේ නැත. සබ්බේ සත්තා ආහාරට්ටිටිත. සියලු සත්වය ආහාරයෙන් තමයි ඉන්නේ. හැබැයි ආහාරේ පමණ දැනගෙන වැළඳීම. එහෙම තියනවනේ නේ. කොච්චරද ප්‍රමාණය දැනගෙන වළඳන්නේ. මේ බලන්න ජීවිතේ එකපාරක් මෙහෙම කරලා තියනවද කියලා. දානේ වළඳලා තවත් වතුර වීදුරුවකට දෙකකට ඉඳ තියාගෙන නවත්තනවා. කොච්චර රසමසවුලු තිබ්බත්. කවදාවත් කරලා තියනවද? හොඳ ආහාරයක් ලැබුණාම උගුර ගාවට කාලා තව ටිකක් තිබ්බනම් ඇඟිල්ලක් ගහගන්න කෙසෙල් ගෙඩියක් හරි වළඳනවනි කියනවා මිසක කවදාවත් ඔය පින්වතුන්ලගේ බත් එකකින් හිතලා බලලා පළවෙනි බත් කට අනලා තමන්ගේ බඩට දාගන්න තු මම මේක සතෙකුට පූජා කරනවා කියලා අයින් කරගෙන තියනවාද පාත්‍රයේ අයිනකින් පිගානේ අයිනකින් භික්ෂුවක් හැමදෑම කරන අන්තිම බත් කට කන්න හදන ඒක කටට දාගන්න නැතුව ඒකත් දන් දෙනවා භික්ෂුව. එක බත් කටකින් ආනිසංස 100යි තිරසන් සතෙකුට අයින් කරනකොට. දානීය වළඳලා ඉවර වෙනකොට උදේ වේලට ආනිසංස 200යි, දවල් වේලට ආනිසංස 200යි. බලන්නකො පින් කරගන්න සල්ලි ඕනේද කියලා. මොලේ නෙෝනේ. ඔය පින්වතුන්ලා කවදාවත් එහෙම සංවර වෙලා තියනවද? කන්න හිතීච්චම දෙයක් විසික් කරලා නැද්ද? එහෙම තියෙන්න ඕනේ ජීවිතේ. වැඩිපුර හිත කියනවා නම් කාපං කියලා. ඔය පින්වතුන්ලා මොකද කරන්න ඕනේ? දෙන්නේ කියලා අයින් කරන්න ඕනේ. එහෙමද? නැත්තම් මේ පොට්ටනිය වගේ ශාරීරික උස්සන් ගිහලා ඇති වෙන්න කවල ගේනවද? අන්න ඉන්ද්‍රිය සංවරය නෑ. ඉන්ද්‍රිය සංවර සීලය තිබිය යුත්තක්. නිසකවම තිබිය යුත්තක්. ඉන්ද්‍රිය සංවරය නැති කෙනෙක් නිවන් යනවා කියන එක, සමාධියක් උපදවනවා කියන එක අබහුවයි. පින්වත්නි, පුදුම ඉන්ද්‍රිය සංවරයක් තියෙන්න ඕනේ. හරි. එතකොට ටීවී බලන, නිවුස් බලන, ගොසිප්ස් බලන ඉතින් මම මේ කියන්නේ රටේ කරදරයක් වෙච්ච වෙලාවක හදිසියකට බලන එක වෙනම කතාවක්. නමුත් ඇබ්බැහි වෙලා ඒකට ඇඩිට් පුරුදු වෙලා ඇබ්බැහි වෙලා බලනවා නම් ඒගොල්ලන්ට පිටුමැත්තේ කෝ භාවනා කරන්න වෙලාවක්. භාවනාවට ගිහින් ඉඳගත්තාමත් මොනවද මතක් වෙන්නේ? අපේ අන්න අරේ මෙහෙම දෙයක් වෙලානේ. ඒව මුකුත් මතක් වෙන්නේ නැහැ කැලේ ඉන්න භික්ෂුවකට. ගෙදර ඉඳනුත් මේක කරන්න පුළුවන්. හරිද? පින්වත්නි මේ හිත මම මේ හිතට කියන්නේ මේ හිත ඇවිල්ලා වල් බල්ලෙක් වගේ. කවුරු වගේද? බයෙන් වල් බල්ල කියන්නේ නැතුව ආයි. වල් සුනකයක් කියමුකෝ. ඔය පින්වතුන්ලා ගෙදරට එනවා කොහෙවත් ඉන්න බල්ලෙක්. ඔය පින්වතුන්ලා අනුකම්පා කරලා මස් ටිකක් එක්ක කෑම ටිකක් දුන්නොත් ඒ බල්ලා මොකද කරන්නේ? හෙටත් එනවද නැද්ද පුරුද්දට? හෙටත් එනවා. අනිද්දාත් එනවා. 3-4ක් එක දිගටම දුන්නොත් එයා කවදාවත් ගෙදරින් යන්නේ නැහැ. හැබැයි පළවෙනි දවසේ පාරක් ගහලා එළවුවොත් ආයි පැත්ත පළාතක එන්නේ. හැබැයි මේ බල්ලෙක් ගෙදරට ආවොත් එහෙම කරන්න එපා. මම මේ හිතට උපමාවක් කිව්වේ. හිතත් පින්වත්නි හරියට වල් බල්ලෙක් වගේ. හිත ඔයත්තන්ට කියනවා කේක් කන්න ආසයි කියලා. ඔය පින්වතුන්ලා ඒ වල් බල්ලාට කේක් දුන්නොත් එයා හෙටත් එනවා. ඊට වඩා ලොකු කේක් එකක් පෙන්නනවා. රස කේක් එකක් පෙන්නනවා. හැබැයි එන්න දවසෙම දෙකක් දීලා එලවන්න. කේක් දෙන්නේ.
ඊට පස්සේ මොකද වෙන්නේ? කවදාවත් ආයිත් කේක් කෑල්ලක් ලැබෙනකොටම හිතම කියනවා "ඔව් ඉතින් ඉල්ලුවට දෙන්නේ නෑනේ." හිතම පෙරිලා හරිම ඔය විදිහට විශ්වාස නැතුව ඇති. හරිම පෙරීමක් තියෙනවා. මම මේ කියන්නේ ප්‍රායෝගිකව. හිතම කියනවා කන්නාසම කෑම එක දෙනකොට ඉල්ලුවත් ලැබෙන්නේ නැහැ කියන්නේ හිත දැනගන්න ඔය පින්වතුන්ගේ හිත මට්ටු කරන්න. එහෙමයි ඉන්ද්‍රිය සංවරය. දෙකයි. ඉතින් මං කිව්වේ ඒකයි මේක කියන්න වෙලාවක් නෙමෙයි. ටික ටික කියන්නම් හරිද? වැඩිපුර විස්තර හොයාගන්න විසුද්ධි මාර්ගය ඒ වගේ පොත්වල. ආජීව පාරිශුද්ධ සීලය. මේක නම් ගොඩක් භික්ෂුවටයි තියෙන්නේ. ඇත්තටම හැබැයි ගිහියන්ටත් මේක නැතුව නෙමෙයි. ආජීව පාරිශුද්ධිය කියලා කියන්නේ පෙකන්ති ওই භික්ෂුවට බෑ නිකම් මේ කපටිකම් කරලා ජීවත් වෙන්න. දැන් කුහනා, ලපනා, නේමිත්තකා අහලා තියෙනවනේ නේ. කුහනා කියලා කියන්නේ මේ බලන්න. දැන් කුහනා තියෙනවා පින්වත්නි ಜಾති තුනක්. පින්වතුන්ලා මෙලෝ දෙයක් දන්නේ නැහැ මේවා හරිද? මං අය හොඳටම දන්නවා ඒ පින්වතුන්ලා දන්නේ නැහැ කියන්නේ. පටිසේදන කුහනා. දන්නවද මොකක්ද කියලා? පච්චය පටිසේදන කුහනාව. දැන් ඒ කියන්නේ පින්වතුන්ලා ඔන්න භික්ෂුවක් ඉන්නවා මෙන්න මෙහෙම. ওই පින්වතුන්ලා මොකක් හරි හොඳ සිවුරක් පූජා කරනවා ගෙනල්ලා. භික්ෂුව මේකට කැමති. මෙයාට මේක ඕනේ. හැබැයි මෙයා කල්පනා කරනවා මම මේකට ඇලෙන්නේ නැහැ වගේ පෙන්නුවොත් මේ දායකයෝ මට තවත් පහදී. එහෙමයි කියලා හිතලා භික්ෂුව කියනවා අපිට ඔය වගේ වැඩක් නැහැ. අපි ඔය පාංශකුල සිවුරෙන් ජීවත් වෙන්නේ. අපි ඔය වටින සිවුරු වලට ඇලුම් කරන්නේ. අපි භික්ෂුන් වහන්සේලා අනිපටිසංකායෝනිසෝ චීවරං පටිසේවාමි කියලා අර බණ කියනවා. දැන් දායකයෝ මොකද හිතන්නේ? අපේ මේ භික්ෂුන් වහන්සේ හරීම සිල්වන්ත කෙනෙක්, හරීම ගුණවන්ත කෙනෙක්. ඔය පිටුතුල රැවටෙනවානේ. රවට්ටනවා නම් මන් දන්නවනේ. ආයිත් ඉතින් ගෙවල් දොරවල් ඉඩකඩම් ලියා ගන්න පුළුවන්. අපේ රටේ හැටි. පහුගිය කාලෙක බුද්ධත්වයේ දෙනවා කියලා ගයක් විකුණලා තිබ්බා. මේ රට හරිද? මේ දැන් එහෙම කිව්වහම අපි වැඩි තණ්හාවක් නෑ අපිට ඔය ලොකු වාහන ඕනේ නෑ අපිට මේ ඉන්න හොඳ දේවල් ඕනේ නෑ ඔය පොල්ලත්තක් තිබ්බනම් ඇති පැදුරක් තිබ්බා එහෙම කොහම ඔය පිංගුතුල වැඩියෙන් පැහැදෙනවා අපේ ගිහිල්ලා දෙන්න ඕනේ තව දෙන්න ඕනේ ඊට පස්සේ දෙවෙනි පාර දෙනකොට කියනවා දැන් ඉතින් ඔය පිංගුතුල ශ්‍රද්ධාවෙන් දෙන එක මං ගත්තේ නැත්තම් ඔය පිංගුතුලට අනුග්‍රහයක් නෑනේ ශ්‍රද්ධාවත් දෙය ධර්මයක් ප්‍රතිග්‍රාහක වස්තුවක් කියන තුනෙන් ඔය පිංගුතුලට ශ්‍රද්ධාවක් තියෙනවායි දෙය ධර්මයක් නැත්තම් දෙන්න දෙයක්වත් තියෙනවායි මං ගත්තේ නැත්තම් හොඳ නෑනේ හිතරි දෙයිනේ ඒ නිසා මං ගන්නවා කියලා ගන්නවා අන්න එකට කියනවා කපටිකමක් කරා කියලා එහෙම නෙමෙයි අවශ්‍ය නැත්තම් ඒක හදවතින් කියන එක වෙනම කතාවක් ඊට පස්සේ දෙනකොට ගත්තත් කමක් නෑ මම මේ කියන්නේ කපටිකමින් ගන්න බෑ එහෙම ගන්න බෑ පැහැදිලිද ඊළඟට මෙහෙමත් කරනවා සමහරු ගිහියෝ නලවනවා සමාවෙන්න මේ වචනේ කිව්වට ගිහියන් නැලවීම කරනවා දැන් ඔන්න මම හිතන්නකෝ මම රටේ ඉන්න රජතුමාව ජනාධිපතිව අගමැතිව දන්නවා ගිහියන්ට ලොකු කමට කියනවා මම මෙන්න මේ අයව අඳුරනවාය මේ අය මගේ පන්සලට නිතර එනවාය ඒගොල්ලත් එක්ක ෆොටෝ ගහනවාය ඒවා මට ඉතින් ඔවා කියන්න බෑ ඉන්න වෙන්නේ නැහැ මේ ලංකාවේ යන්තම් මේ ඉන්නේ ඒවා එල්ලගෙන ඉන්නවාය බුදු පිළිමයක් පේන තෙක් මාරික නෑ සමහර පන්සල් වල අර ඒ තමන්ගේ ලොකුකම පෙන්නනවා අප්පා මේ හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ කෙනෙක් අහවල් ජනාධිපතිත් වෙනවා පිරිත් නූලකට කහ ගන්න අගමැතිත් වෙනවා ඔය පිංගුතුල රැවටෙනවා ඔය පිංගුතුලත් වන්දනීය භාවයෙන් යන්න පුළුවන් අන්න ඒක කොහොනාව ඊට පස්සේ ගිහිය ලොකු කරලා කතා කරන එක දැන් මම මේක දැකලා තියෙනවා මම දන්නවා වසන්න වෙන්නේ නැහැ කියලා වැඩි කාලයක්. පාංශකෝල වලට එහෙම ගියාම සමහරව මෙන්න මේ ඇත්තෝ ධනවත්ය අපිට මෙන්න මේවා පූජා කරලා තියෙනවා අය මෙයා හරි සිල්වත් කෙනෙක් කිය. එහෙමයි කියලා ගිහියන්ව වර්ණනා කරලා ගිහියන්ගෙන් ප්‍රත්‍ය ගන්න බලාපොරොත්තු වෙන කියන්නේ මම වර්ණනා කළොත් මොන හරි මට දෙයි කියන සංඥාව තියෙනවා. අන්න ඒකත් කුහනාවක්. බලන්න මේ පින්යත්නි කොච්චර අහුවෙලා දෙන්නේ කියලා මිනිස්සු. ඊළඟට ගිහියෝට බයේ ප්‍රත්‍යයෙන් නැති වෙයි කියලා බයේ ඒගොල්ලෝ කියන ඕන එකක් අහගෙන ඔළුව නමාගෙන ඉන්නවා මම මොන හරි කිව්වොත් හිත රිදෙයි දායක සභාවෙන් අස් වෙයි අස් වෙනවා නම් අස් වෙද්දී
අපිට මොකෝ? අයි දායක සභාවක් බලාගෙන මහාන උනේ. භික්ෂුවක් එහෙම ඉන්න ඕනේ. සුප්‍රතිපන්නයි, උජ්ජපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමිජ්ජපටිපන්නයි කියන එක භාග්‍යතුන් වහන්සේගෙන් ලැබුණේ. කොච්චර කොන්ද කෙලින් තියන්නේ ඉන්නවා නම් ඉන්න නැත්තම් අනේ කරුණා කළා යන්න. හිටියයි කියලා අපිට ගන්න දෙයක් නැහැ. කැමති නම් අපෙන් මොනවා හරි අරයි යන්න. එහෙමයි කවුරු රටේ ඉන්න ජනාධිපති ඇවිල්ලා අහන්න පුළුවන්. හාමුදුරුවනේ මොනවද ඕනේ? අපිට මොනවා ඕනේද? අපෙන් මොනවද වෙන්න ඕනේ? අන්න එහෙම අහන්න ඕනේ. ඉතින් ඒ ඇති. ඊළඟට තව තියෙනවා මම මේ ඔක්කොම කියන්නේ එකට අල්ලලා ගිහියන්ට නිමිත්තවල් කරනවා. දැන් ඔන්න ගිහි පින්වතෙක් උග්ගහක් අරගෙන යනවා. හාමුදුරුවන්ට උග්ගහ කන්න ආසෙ හිතෙනවා. හරි. මේ ඔය මොනවද අරයි යන්නේ? ස්වාමීනි මේ උක්. ඇත්තද? උක් රහයිද? හාමුදුරුවහන. කියලා තියෙන්නේ පොත්වල හරියද විසුද්ධි මාර්ගයේ තියෙනවා මේක. මේ ස්වාමීනි උක් රසයි. අපිට ඉතින් ඉල්ලන්න බෑනේ කාගෙන්වත්. එහෙම කිව්වම ගිහියට කරගන්න දෙයක් නැහැ නේ. සමහර ගිහියෝ පින්වත්නි එහෙම මේ මට කියලා තියෙනවා හාමුදුරුවනේ කරගන්න දෙයක් නැති කමට දීලා ආවා. ඔය කුටියේම හැදුවාම මොනවා කරන්නද හාමුදුරුවනේ කිව්වහම බෑ කියන්න බෑ. අන්න එහෙමයි කියලා මේ ඒවා ආජීව පාරිශුද්ධ නැහැ. ආජීවයේ අපිරිශුද්ධයි. භික්ෂුවක් එහෙම නෙමෙයි. භික්ෂුවක් ගිහිල්ලා පිණ්ඩපාත ගිහිල්ලා හිඟමනේ තමයි යන්නේ. හැබැයි ආර්ය හිඟමනේ යන්නේ. ගිහිල්ලා මේ ගෙදරට තට්ටු කරන්න. අපි ආවා කියලා කියන්නේ මේ කන්න මුකුත් නැද්ද? ඒවහන්නේ. පාත්‍රය තියාගෙන ඉන්නවා. කැමති නම් දෙන්න පින්සර කාගෙන නැත්තම් සෝපත් වේවා කියලා ඊළඟ ගෙදරට යනවා. අන්නේයි භික්ෂුව. ආජීවය සුපිරිස අපිට පින්වත්නි බරක් නැහැනේ. මම මේක මගේ පැත්තට කිව්වට ඔය පින්වතුල්ලත් මේක ඔය විදියම තමයි. භාර්යාව මහත්යාගෙන් ඉතින් ඉල්ලනකොට ඔය වගේ ආජීවය අපිරිසුද්ධ වෙන්න පුළුවන්. එහෙම ගොඩක් වෙලාවට වෙන්නේ නැහැ. නමුත් නිවනට ආජීව පාරිශුද්ධිය වැදගත්. ගිහියන්ට මස් පිණිස සතුන් වෙළඳාම, අවියායුධ වෙළඳාම, වසවිස වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම අන්න ඒව කරනවා නම් කඩ තියෙනවා නම් මං ඉතින් බණ කියන්න ගියාම වාරණ නෑ මට. හරිද? අපේ අම්මට කඩයක් තිබ්බත් කියන්න ඕන එක කියනවා. ඒ කඩේ දුම් වැටි විකුණනවා නම් ඒක පින්වත්නි ආජීවය අපිරිසුද්ධයි. හාමුදුරනේ එතකොට එන රටේ තියෙන අපි විතරනේ විකුණන්නේ නැත්තේ. ඉතින් අහලා නැද්ද රජවරු වැඩිපුර යන්නේ නිරයට කියලා? ඔය ඉන්න ජනාධිපතිවරු අගමැතිවරු කරන්න දෙයක් නෑ. ඉතින් ඒ පින්වතුන් අපිට ආදරයටද පින්වතුන්ලා අපිට ආදරයටද රටේ දුම් වැටි විකුණන්නේ? නෑ අර බද්දට ලෝභකම විකුණන්නේ. ඒ බද්ද ආවේ නැත්නම් ඒගොල්ලන්ට ජීවත් වෙන්න විදියක් නෑ. මේක තමයි ඇත්ත. නැතුව මේ අපිට ආදරෙයි නම් හරි අපිට ආදරේ රජ කෙනෙක් නම් දුම් වැටි විකිණීමද කරන්න ඕනේ නවත්තන එකද කරන්න ඕනේ? නවත්තන එක. මම දැක්ක මේ පෙරේදා මට එවල තිබ්බ හාමුදුරනේ මේ බලන්න මේ කතාව කියලා. දුම් වැටි බද්ද විශාල ලාභයක් රටට. හැබැයි ඒක අපතේ යනවා කියලා. බලන්න කොච්චර තිරිසන් මානසිකත්වයකද ඉන්නේ කියලා. අපිට නම් නෙමෙයි ඔය පින්වතුන්ලට මේ ජරාව පොවල ඔය පින්වතුන්ල අසනීප කරවලා හරි ඒගොල්ලෝ ජීවත් වෙන්න හදනවා මිසක් අපිට ආදරයට පවතින රටක් අපේ රටේ නෑ. ඒක තමයි ඇත්ත. භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනයේ මත්ද්‍රව්‍ය වෙළඳාම ආජීව අපිරිසුද්ධය. ඒකෙන් කන බත්තටයක්වත් දිරවන්නේ මතක තියාගන්න. සසර ජීවිතයට විපාක පිණිස පවතිනවා. ආජීව පාරිශුද්ධය. තුනක් කිව්වනේ. ප්‍රාතිමෝක්ෂ සංවරය, ඉන්ද්‍රිය සංවරය, ආජීව පාරිශුද්ධය. ඊළඟට ප්‍රත්‍යසන්නිශ්චිත සීලය. මේකත් හරිම වැදගත්. බලහත්කාරයෙන් ඉල්ලගන්නේ නැහැ වගේම ලැබෙන අල්ප වූ දෙයක් ඉන්න ගහක් මුල වෙන්න පුළුවන්. මම මේ ගහේ සෙවන පරිභෝජනය කරන්නේ මම මේ පිණ්ඩපාතෙන් ගිහිල්ලා ගන්න කෑම ටිකෙන් කරන්නේ පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි නේව දවායන මදායන මණ්ඩනායන විභූෂනාය යාව දේව ඉමස්ස කායස්ස තිතිය. ඇඟ හදන්න නෙමෙයි, මහත් වෙන්න නෙමෙයි,
එයාවර කෙන ආදරේ මේවා කන්න මාත් වෙනවා සුදු වෙනවා ලස්සන වෙනවා. අපි මේ ඒවට නෙමෙයි කන්නේ. ඉමස්ස කායස්ස තිතිය. මොකටද? මේ කය පවත්වා ගන්න. මේ බුදුසසුනේ පිළිවෙත් පුරන්න දානිය ගන්නවා මිසක් ඒක ඉතින් වේල් 3ක් කන්න ඕනි කියලා එකක් නේ. එකක් ඇති නම් එකක් ඇති. ආයිත් බඩගිනි වුණාම වළඳන්න සුදුසු වෙලාවක් නම් වළඳනවා. නැති වෙලාවක් නම් පවුදාට කල් දාලා නිකන් ඉන්නවා. බලන්නකො කොච්චර නිදහස්ද කියලා. හැමදේම චීවරය පොරවනකොට පටිසංකා යෝනිසෝ චීවරං පටිසේවාමි කියලා සීතලෙන් බේරෙන්න, උෂ්ණයෙන් බේරෙන්න, මැසිමදුරුවන්ගෙන් බේරෙන්න, ලැජ්ජා ඇතිතෙන් වසා ගන්න මම මේ සිවුර පොරවනවා මිසක් ලස්සන වෙන්න, කැපිලා පේන්න මේක ඇඳහම දවල් පිටුතල ගෙදරින් එද්දි කණ්ණාඩිය ගාවට ගිහිල්ලා ආවේ නැද්ද? ගිහිල්ලා නේ ආවේ. මම මේ සිවුර පොරවගෙන එනකොට කණ්ණාඩියකින් බැලුවේ නෑනේ. ඒ මොකද? වෙනස තමයි අරක. අපි හිතල කවුරුත් කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා බලලා මේක හදලා මෙහෙම කරලා ඉරි තියලා මැදලා එහෙම නෙන්නේ අපි කවදාවත් සිවුරු මදින්නේ හේදුව පොඩි කරා වැලේ දැම්ම ආයි පෙරවුවා. අන්න වෙනස. මේ අපි කියලා මේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ ගැන කියනවා නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය නමාමි සංඝං මුනිරාජ ශාවකං. අන්න ඒ සංඝයාටයි මේ වන්දනාව යන්න ඕනේ. ඒ සංඝයාගේ ගුණයි මේ. ආහුණීය, පාහුණීය, දක්ඛිනීය, අංජලි කරිණීය කියලා කියවෙන්නේ. ඊළඟට ඉන්න gedara dora භික්ෂුවට පින්වත්නි ඇත්තටම ඇති භාවනාවට ඉඳගත්තාම දනිස් දෙක තෙමෙන්නේ නැත්තම් LBC 94ක් හතර පැත්තෙන් හිටවල පොල්ලතු දෙකක් වහලා තිබ්බත් ඇති. අඩුම මොකද්ද ලැබෙන්න ඕනේ? භාවනාවට ඉඳගත්තාම දනිස් දෙක තෙමෙන්නේ නැත්තම් වහින වෙලාවට ඒ සෙනසුනත් භික්ෂුවට ඇති. අපිට ඇති. හැබැයි ශ්‍රද්ධාවන්ත පින්වතුන්ලා වනාතුන්ගෙන් කරදර වෙන නිසා, වන සත්තුන්ගෙන් කරදර වෙන නිසා කණු දාලා, ඒවල් උඩ ස්ලැබ් දාලා, කුටි හදලා, දොරවල් දාලා පූජා කරනවා. අපිත් ඒ වගේ වැඩ ඉන්නවා. නමුත් රුක්ක මූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා තත්තතේ යාව ජීවං උස්සාහා කරණීයෝ. රුක්ක මූල සේනාසන වල පැවිදි පිළිවෙත් පුරන්නයි අපි බහන වුනේ. අපිට මේ ඔක්කොම අතිරේක ලාභ. මේවා නැති වුණා කියලා කිසි ප්‍රශ්නයක් අපිට නැහැ. ගහක් මුල සොහනක බොහොම ලස්සනට පිළිවෙත් පුරන්න පුළුවන් මනසක් අපිට පැවිදි වෙද්දිම බුදුහාමුදුරුවෝ උපසම්පදා වෙද්දි සීමාවිදි කියලා දෙනවා. මහණෙනි මතක තියාගන්න ගිහියන්ගේ ආවාස ගෙවල් මත යැපෙන්න ලෑස්ති වෙන්න එපා. රුක් මුල් ඕන තරම් තියනවා. රුක්ක මූල සේනාසනං නිසාය පබ්බජ්ජා ගිහිල්ලා භාවනා කරන්න. එහෙමයි කිව්වේ. පැහැදිලිද? ඔන්න ඕකට කියනවා ප්‍රත්‍ය, කියන්නේ Tamanට ලැබෙන ප්‍රත්‍යවේක්ෂාවෙන් පරිහරණය කිරීම. ඔය පිංගුතුල්ලා ඉතින් කොයිද මේ දැන් මේ සීලේ පතිට්ඨාය විතරයි තව. ඒකෙත් කොහොම පොඩ්ඩයි. ඒකෙත් තව හදාගන්න කොච්චර තියෙනවද නේ? ඉතින් ඒකයි නිවන් දකින්න අය අඩු. ඔය පිංගුතුල්ලා කවුරුත් නිවන් දැකලා නැත්තම් කවුරුත් මේක කරලා නැහැ. ඒ හේතුව මේකට පැවිද්ද හරි ලස්සන තෝතැන්නක්. හොඳ ප්ලැට්ෆෝම් එකක්. හොඳ පදනමක්. හොඳ දරා ගැනීමක්. හොඳ ඉවසීමක්. හොඳ කැපකිරීමක්. ගිහි ජීවිතය ටිකක් අමාරුයි. ඒකයි කිව්වේ පැවිද්දෙක්ට මේ ගමන හරි ලේසි. හංසෙක් වගේ කිව්වනේ නේ. වර නෑ. අරගල මොනරු වගේ ලස්සනයි. හැබැයි තටු බරයි. පිල් බරයි. ලස්සනයි. හොඳයි. සීලේ පතිට්ඨාය නරෝති සත්තා. නරෝ කියලා මෙතනින් කිව්වේ සත්වයාට. එහෙනම් කවුද මේ සීලේ පිළිටන්නත් ඕනේ? අපි හිතමුකෝ දැන් මිනිස්සු. ওই පිංගුතුල්ල මිනිස්සු. යම් මිනිස්සෙක් මෙන්න මේ සීලේ පිළිටලා ඔය කියපු අතරෙම නරෝ සපඤ්ඤා කියලා කිව්වේ ඒ සීලේ පිළිටියට හැමෝටම නිවන් දකින්න බෑ. ජාති ප්‍රඥයි උප්පත්තියෙන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන්න ඕනේ. අති ප්‍රබල කුසල කර්මයකින් කර්ම විපාක අදහලා දන් දීපු එකක්, බණ අහපු එකක්. ඒකෙත්
අවස්ථා තුනම పూర్ව මුංචන අපර. ඒ කියන්නේ බණ අහන්න කලින් හිත, බණ අහන වෙලාවේ දැන් අහලා යනකොට සමහරු බැනි යන්න පුළුවන් නේ. අර මොනවා කිව්වද දන්නේ අපිට බැන්න නෙමෙයි. එහෙම වුණත් මේ පිණින් මරණාසන්න චිත්ත වීදියට අරමුණු වුණොත් ඊළඟ පාර ත්‍රි හේතුක එකක් නෙමෙයි. හැබැයි මෙවර ඔබ බොහෝ දෙනෙක් ඔබේ ස්වභාවයන් දකින්නකොට නිසකවම ත්‍රි හේතුක ප්‍රතිසන්දීන් වලට බරයි. මොකද සුගති අහේතුක කියන අයට උප්පත්තියම ඇස් පේන්නේ, කන් ඇහෙන්නේ, මන්ද බුද්ධිකයි, අංග විකලයි, කෙලතොළු, කටේ කෙල ටික රඳව ගන්න බෑ. ඉතින් එහෙමයි ඉන්නවා. කරන්න දෙයක් නේ නේ අපි කරපු දෙයක් නෙමෙයි. කම්මං සත්‍යේ විභජති. සත්‍යය බෙදන්නේ කර්මයයි. කම්මස්ස කෝම්හි, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණු. කර්මය දායාද කරගෙන ඉන්නවා. කර්මය පිළිසරණ කොටගෙන ඉන්නවා. කර්මය ඥාත්‍යා කරගෙන ඉන්නවා. කම්ම බන්දු. යම් කම්මං කරිස්සාමි, කල්යාණං වා පාපකං. යම් හොඳ එකක් නරක එකක් මම කළොත් ඒකේ විපාකය මට ඒ විදිහට ලැබෙනවා. මේ ජීවිතයේ ඔබ බොහෝ දෙනෙක් ත්‍රි හේතුක ප්‍රතිසන්දීන් වලින් යුක්ත වෙන්න පුළුවන්. නැද්ද කියලා හොයාගන්න වෙන්නේ බණ භාවනා කරලමයි. ඔහොම ඉඳලා හොයන්න, එහෙම ඉඳලා හොයන්න බෑ. භාග්‍යතුන් වහන්සේ වගේ පරසිත විඥානණය තියෙන, ඉන්ද්‍රිය පරෝපරියත් ඥානයේ තියෙන උතුමෙක්ට විතරයි මේක ගෝචර වෙන්නේ. තේරෙනවද දැන්? සීලේ පතිට්ඨාය. දැන් සිල් කීයක් කිව්වද? 4ක් කිව්වනේ. නරෝ සත්වයා සපඤ්ඤා උප්පත්ති ප්‍රඥාව තියෙන්න ඕනේ. උත්පත්ති ප්‍රඥාව තියෙන්නම ඕනේ. කියන්නේ ප්‍රබල කුසල කර්මයක විපාකයක් විදිහට උප්පත්තිය ලැබලා තියෙන්න ඕනේ. චිත්තං පඤ්ඤංච භාවයං. ආයිත් පඤ්ඤං කියලා එකක් තියෙනවා. හරි. හොඳට අහගන්න මේක. චිත්තං සමාධිය වඩන්න ඕනේ. චිත්තං කියලා කිව්වේ සමාධියට. සමාධි භාවනාවන් නිතර පුරුදු කරන්න ඕනේ. බුද්ධානුස්සති, මෙත්තානුස්සති, ආනාපාන සති, పూర్ව ප්‍රතිපදාවන් ටික. සක්මන් භාවනාවන් වගේ සමාධි භාවනාවකින් හිත එකඟ කරන්න ඕනේ. සමාධිය විතරක් වඩලා හරියන්නේත් නැහැ. චිත්තං පඤ්ඤංච භාවය. විදර්ශනාවත් කරන්න ඕනේ. පඤ්ඤංච භාවයන් කිව්වේ විදර්ශනාවට. සීලයේ පිහිටලා උත්පත්ති ප්‍රඥාවකුත් එක්ක යම් සත්වයක් සමාධියත් විදර්ශනාවත් වඩනවා නම් පැහැදිලිද? තේරෙන්නේ නැද්ද? තේරෙනවනේ නේද? නැත්තම් ඉතින් ත්‍රි හේතුක නැති එක තමයි. මෙච්චර සරලව කිව්වම ඉතින් තේරෙන්නේ නැත්තන් නේ. ආතාපි නිපකෝ බික්කු. ආතාපි ඔය ඔක්කොම තිබ්බත් වැඩක් නෑ. සීලේ ඉන්නත් ඕනේ හරි. උප්පත්ති ප්‍රඥාව තියෙන්නත් ඕනේ හරි. සමාධියයි විදර්ශනාවයි කරන්නම් වාලේ කරලා බෑ. ආතාපි කෙලස් තවන වීරිය තියෙන්න ඕනේ. වීරිය ඒක පුදුම එකක්. ආතාපි. පින්වත්නි මම ඔබෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්. ඔබ ගා මේකට උත්තරයක් දෙන්න ඕනේ. මේ වීරිය ඔබට තියෙනවද නැද්ද, තිබ්බද නැද්ද කියලා හොයාගන්න. එක රැයක් නොනිදා භාවනා කරලා තියෙනවද? පොඩි ප්‍රශ්නයක්. එක රැයක් මායාවෙන් උදුරගෙන නිନ୍ଦ කියන ශාසනයේ වඳභාවයෙන්, ශාසනයේ වඳභාවයට තමයි නිନ୍ଦ කියලා කියන්නේ. කෙනෙක් ශාසනයේ නිතර නිදා ගන්න ඕන නම් එයා මේ ශාසනයේ වඳ කෙනෙක් කියලා කියනවා. මගේ නෙමෙයි වචන. දෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ වචන. ආදිත්ත පරියාය සූත්‍රයේද කොයිද මතක විදිහට. එක දවසක් රැයක් මම අද නිදා ගන්න නැතුව භාවනා කරනවා කියලා ප්ලේන් ටිකක් හරි හදාගෙන උණු වතුර බෝතලයකට දාගෙන වීර කරලා තියනවද බලන්න. නෑ. එක සතියක් මේ ජීවිතෙන් එක සතියක් කොයි හරි ආරණ්‍යක ගිහිල්ලා නැවතිලා නේවාසිකව භාවනා කරලා තියෙනවද බලන්න. ওই ජීවිතෙන් එක සතියක් නේවාසිකව භාවනා කරලා තියෙනවද? මේ ගෙවල් දොරවල් ඥාති හිත මිත්‍රාදීන් මේ කෙලස් ටීවී ප්‍රවෘත්ති ඔක්කොම අතහැරලා එක සතියක් භාවනා කරලා තියෙනවා. යන්තම් 3ක් නම් ඉන්නවා ගිහිල්ලා කොහොම හරි. කෙලස්
සමහරු එනවා. ඇවිල්ලා ඒත් බුදියන එක තමයි කරන්නේ. ඒත් නිදිනවා. පොයට පන්සල් ගිහිල්ලා අපේ මල කනන් උඩ දැම්මා වගේ. ඔව් පින්වත්නි හොඳට නිදිනවා. ඒ කියන්නේ අපි කියන්න ඕනේ දැන් පින්වත්නි භාවනා කරන්න, දැන් පින්වත්නි සක්මන් කරන්න, දැන් පින්වත්නි කණ්ඩ, දැන් පින්වත්නි ප්‍රත්‍යවේක්ෂ අපි කීයකට කියලා පින්වත්නි එක්කෙනෙක් දෙන්නෙක් නම් අපි කියනවා. දැන් මේ කීයකට කියන්නද? ස්වාමීන් වහන්සේලාත් ළඟ ඉන්නවා 7-8ක්. ගිහි පින්වතුන්ලත් රට වටේම කෝල් කරනවා, කතා කරනවා. එක දේවල්. ඉතින් ඔක්කොටම පොදුවේ කියන්න බෑනේ. ඔය පින්වතුන්ලට තියෙන්න ඕනේ ඊළඟ එක මෙන්න කියනවා මේ. ආතාපි නිපකෝ කියන්නේ පාරිහාර්ය ප්‍රඥාව. නැත්තම් ඕකට කියනවා ස්ථානෝචිත ප්‍රඥාව. තවත් සරල කරොත් තැනට සුදුසු නුවණ. මේක මේ වෙලාවේ කළ යුතුයි, මේ වෙලාවේ නොකළ යුතුයි. මේ වෙලාවේ කිව යුතුයි, මේ වෙලාවේ නොකිව යුතුයි. අන්න කෙලස් තවන වීරියත් එක්කම නිපකෝ ආතාපි නිපකෝ බික්කු. තැනට සුදුසු නුවණක් තියෙන්න ඕනේ. නැත්තම් පිටින් තැනට සුදුසු නුවණ නැති වුණාම මොකද දන්නවද වෙන්නේ? මම කෙලස් තවනවා කියලා හිතාගෙන වීරියෙන් ගිහලා හුඹහක් උඩ ඉඳ ගන්නවා. නුවණ නැහැ. අන්තිමට පොළඟෙක් හරි ණයකයි ඔය හුඹහස් වල ඉන්නවනේ පින්වත්නි කැලෑවල් වල නයි. ඔය එකෙක් ඇවිල්ලා හදිසියවත් කාලා ගියොත් කණ්ඩ ඕන්නේ ආදරෙට ඉඹලා ගියත් ඇතිනේ ණයානේ. එනිසා මේ කරන්න යන්න හොඳ නෑ. මම මේ අලින්ට බය නෑ කියලා අලි මංකඩේ භාවනා කරලා හරියන්නේ. ස්ථානෝචිත ප්‍රඥාව තිබිය යුතුයි. දැනට සුදුසු නුවණ. නැත්තම් චට්ටබුදු වුණා වගේ තියෙයි. චට්ටබුදු වෙච්ච කතාව අහලා තියෙනවා. චට්ට කියලා මිනිස්සෙක් කිදියාලු. චට්ට දවසක් පන්සල් ගිහිල්ලා. දැන් ඉන්නවා චට්ටලා කීපයක් බුදු වෙලා හරි. චට්ට පන්සල් ගිහිල්ලා චට්ටට ඇහෙනවලු දැන් අබිනිෂ්ක්‍රමණිය ගැන බණ කියනවා. භාග්‍යතුන් වහන්සේ මෙහෙම ගියා, කන්තක පිට නැග්ගා, මෙහෙම පැන්නුවා, නිරංජන කෙස් කැපුවා. දැන් චට්ට මේක අහන් හිටියලු. චට්ටට දැන් මේකට ආසයි. චට්ට කල්පනා මට බුදු වෙන්න පුළුවන් කියලා ගෙදර ගියාලු. කියලා බලනකොට නෝනක් පේන්න නෑලු. හරි ෂෝක් දැන් වෙලාව අබිනිෂ්ක්‍රමණියට කියලා. කන්තක කෙනෙක් හොයනකොට කන්තක නෑ. මීහරකෙක් දැක්කලු. ගෙනල්ලා ඔන්න නැග්ගලු. දැන් කෙස් කපන්න කඩුවක් එපයි. කඩුවක් නෑ. ගෙදර දුව මන්නෙත් අරගෙන ගියාලු. අයියෝද පින්වත්නි මේ රට නම්. ඔන්න ඊට පස්සේ දැන් කන්තකත් එක්ක යනකොට දැන් නිරංජනා නදී. දැන් මෙයා හිතන්නේ අර කරන දේවල් වලින් තමයි බුදු වෙන්නේ කියලා. දැන් නිරංජනා නදී තීරය හොයන නෑනි කුණු කාණුවක් උඩින් මීහරකවත් පන්නගෙන ගියාලු. ගිහලා මීහරකව අතහැරලා මීහරකට සී නැති කල මැරෙයිද කියලා බලන් හිටියලු. මීහරක දිව්වලු. චට්ට මොකද කරලා තියෙන්නේ? කොණ්ඩෙත් කපලා මන්නේ ඇඳුම් ටිකත් අයින් කරලා උඩට විසික් කරලා. ඒ සිද්ධාර්ථ කුමාරයා කළා. දැන් කවුරු හරි අටපිරිකරක් ගෙනයි දෙයිද කියලා බලන් හිටියලු. කවුරුත් දුන්නේ නෑලු. හරි මට ඒක ඕනේ නෑ කියලා. දැන් ඇඳුනුත් ඇතුව ගිහලා ගහක් මුල භාවනා කරනවා. චට්ට බුදු වුණා වගේ වෙනවා. නැද්ද දැන් චට්ටලා? චට්ටලා නෙමෙයි ඉන්නේ. චට්ටත් බෙල්ල වෙල දා ගන්නවා දැන් ඉන්න චට්ටලා දැක්කෝ. අඩුම චට්ට උත්සාහරි කරානේ. මීහරකෙක්ගේ පිටේ හරි නැගලා. එනිසා ස්ථානෝචිත ප්‍රඥා මේක කල යුතුයි. මේ ධර්ම ශ්‍රවණයට කාලයයි, මේ භාවනාවට කාලයයි. ඒව වෙන්වෙන්ව මේ ගුරුවරයාගෙන් කමඨහන් විමසන්න ඕනේ කාලයයි. සමහරුන්ට පිටගත්නි කිසිම වගක් විගක් නැහැ. පාන්දර 2ටත් කෝල් කරලා අහනවා හාමුදුරුවනේ සතපිලාද? හාමුදුරුවනේ සතපිලාද ඉන්නේ? මොකෝ පාන්දර 2ට ඔරු පදිනවයි අපි. ඒ වගේ මේ තැනට සුදුසු නුවණ නැත්තම් හරි අමාරුයි. ටිකක් දවස් යනකොට එපා වෙනවා. අර එන දුරකථනයක් හරි ඉස්සර ආන්සර් කරලා කියනවා. දැන් එනකොටම හිතනවා වැඩක් නැති එකක්ද දන්නේ නැහැ ඉන්නේ කියලා. කියන්නේ ඔබට අතහැරෙනවා මේ ලාභය. ඒකයි මම මේ කියන්නේ. ස්ථානෝචිතව තමන් මොන හාමුදුරුවන්ගේද බණ අහන්න ඕනේ. අයි මේ අපිට කියන්න බෑ පින්වන්නේ හවලාගේ අහන්න එපා කියලා. මට ගැළපෙන්නේ කොයි කර්මස්ථානයේ දෙන හාමුදුරුවෝද?
ඒ උන්වහන්සේගේ කර්මස්ථානයේ වැඩුවොත් මට නිවනට ලං වෙන්න පුළුවන්ද? මේ කියන විදියට කෙලස් ප්‍රහීන වෙනවද? කෙලස් ප්‍රහීන වෙනව නම් කොහමද? පුච්ඡා පරිපුච්ඡා ත්‍රිපිටකය කියවලා නිකම් මේ ලපටි පොත්පත් නෙමෙයි. සරල පරිවර්තන නෙමෙයි. බොහොම පිළිවෙලට දීලා තියෙන ත්‍රිපිටකයේ අටුවාව ටීකාව තියෙනවා. ඒ වගේ අමාරු නෑ. අමාරුයි නම් අනේ පිංගන්දි මේ අපි කියවයිද කියන්නකෝ අවුරුදු 22න් 23න් මහාන වෙලා. අපිත් හරි කම්මැලියෝනේ. ඒ නිසා ඒ කියන්නේ ගිහි කාලේ වැඩක් නෑ කියලා හිතනනේ මහණුනි. මේක කියනකොට හරි ආසයි, හරි ලස්සනයි. හරි පුදුම භාෂාවක්. හරිම ලස්සනයි. කතමාචානන්ද අනිච්ච සංඥා. බලන්නකෝ මොකක්ද ආනන්ද අනිච්ච සංඥාව? ඉදානන්ද බික්ඛු මේ ශාසනේ මහණුන් අරඤ්‍ය ගතෝවා රුක්ඛමූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා ඉතිපටි සංචික්කති. මෙහෙම කල්පනා කරනවා. රූපං අනිච්ඡං වේදන වන් ලස්සන පොඩි දේවල් මහණෙනි යම් කිසි දෙයක් නුඹලාගේ නොවේද මේක බුදුවද නැති තං පජහත ඒක අතහරින්න තං වෝ පහීනං හිතාය සුඛාය භවිස්සති මේ කියලා තියෙන්නේ ඒක ඇඟට ගුණයි කියලා. ඔබලාගේ නොවන රූපයක් වේදනාවක් සංඥාවක් සංස්කාරයක් විඥානයක් තියෙනවා නම් ඒක අතහරින්න. මෙන්න මේවා ටික කරන්න ඔබට ඕනි සුදුසුකම් ටික තමයි සීලී පතිට්ඨාය. දැන් තේරෙනව නේද සිංහලෙන් මම මෙහෙම කියනකොට? නරෝ සපඤ්ඤා චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි වීර්ය නිපකෝ බික්කු. නිපකෝ කියන්නේ ස්ථානෝචිත ප්‍රඥා. බික්කු කියන්නේ කාටද? ඔය පින්වතුන්ට නෙමෙයිද කියලා තියෙන්නේ? නෑ. මෙතන බික්කු කියන එකෙන් යමෙක් සසර බිය දකින්නේද ඔහුත් භික්ෂුවක් කියලා අර්ථ ගන්නවා. චින්න බින්න පටදරෝති සෝති බික්කු. යමෙක් කඩ සිවුරු වඳිනවා නම් කැඩිච්ච වස්ත්‍ර වඳිනවා නම් එයත් සිවුරක්. ඒ කියන්නේ බික්කු කියලා කියනවා. බික්කතිති බික්කු. භික්ෂාවෙන් යැපෙන්නේ පිණ්ඩපාතින් යැපෙන්නේ යම් කෙනෙක්ද ඔහුත් භික්ෂුවක්. සංසාරේ බය යමෙක් දකීද ඔහුත් භික්ෂුවක්. අන්න එහෙනම් ওই පින්තුලත් උතන්ට අයිතිද නැද්ද? අයිතිය කියලා දාන සාංගිකේම කරන්න යන්නේ නැහැ. ඒකට නෙමෙයි මේ කිව්වේ. සසර බය දකින්නවා කියන සීර්ෂෙන් අයිති. ආතාපින්නපකෝ බික්කු සෝයිමං විජටේ ජටං. අන්න එයා මොකද කරන්නේ? එයා මේ සසර ගැටේ දිහා ගන්නවා. පැහැදිලිද? අයි කියන්නේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤා චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං වෙජටයේ ජට. අන්න යා මේ ගැටේ ලියන. ඉතින් ඔක තමයි කරන්න තියෙන්නේ. අහන් ඉඳලා සාදු කියලා ගෙදර ගිහිල්ලා ආයිත් මෙලෝ 100ක් නැතුව ඉන්ද්‍රිය සංවරයකුත් නැහැ, සීලයකුත් නැහැ, නාතාපිත් නැහැ, නිපකෝත් නැහැ, බික්කුත් නැහැ. එහෙම නිවන් යන්න බෑ. කැපකිරීමක් කරන්න ඕනේ පින්වත්නි. ආයි පොඩි කැපකිරීමක් නෙමෙයි භික්ෂුවකට තියෙනවා දුතාංග 13ක්. භික්ෂුවක් මේ දූතාංග සමාදන් වෙලා මේව රකින්නකොට පුදුම මාර කැපකිරීම. තචීවරිකාංගය තුන් සිවුර විතරක්ම පරිහරණය කරනවා. මේ කියන්නේ පොරවන් ඉන්න සිවුරයි, අඳන සිවුරයි, තවත් එක සිවුරක් විතරයි භික්ෂුවට තියෙන්නේ. තුන් සිවුරයි. පත්ත පිණ්ඩිකාංගය කියන්නේ මේ පාත්‍රයේ විතරක් දානි වළඳනවා. පිණ්ඩපාතිකාංගය. පිණ්ඩපාතයෙන් විතරක් කියන්නේ ඒ භික්ෂුව දානි වළඳන්නේ පාත්‍රයෙන් විතරයි. පිගාන ගන්නෙවත් නැහැ. යෝගට් එකක් ලැබුණා පාත්‍රයට දාගෙන පාත්‍රයෙන් තමයි වළඳන්නේ. එහෙම තියෙනවා කැපකිරීම, අතහැරීම, විචූරණ විවිධ දේවල්. පිණ්ඩපාතිකාංගය කවදාවත් ගේන දානි ඉවසන්නේ නැහැ. පිණ්ඩපාතෙන් විතරයි ජීවත් වෙන්නේ. ඊපස්සේ උදේ පාන්දර 6ට විතර සිවුර පොරවගෙන කිලෝමීටර් 7-8ක් පිණ්ඩපාති ගිහිල්ලා අලි ඉන්න කැලෑවල් මැද්දෙන් පිණ්ඩපාති කරගෙන ඇවිල්ලා වළඳනවා. තව තියෙනවා සපදාන චාරිකාංගය. ඒ පිණ්ඩපාති යනකොට හොඳ ගෙවල්, ලොකු ගෙවල්, පෝසත් ගෙවල් එහෙම නැහැ. හම්බ වෙන්නේ යම් ගයක්ද
ඒ හැම ගයක්ම පිළිවෙල නොඉක්මවා ඉන්නවා. දැන් සමහර වෙලාවට පින්ඩපාත යනකොට මෙහෙම හිතෙන්න පුළුවන්. මේ ගෙදරට ගියාට වැඩක් නැහැ. නිකන් දෙන්නේ අමුබත් බත් විතරයි ලැබෙන්නේ, කවුරුත් නැහැ, වයසක ආච්චි කෙනෙක් ඉන්නේ. එහෙම හිතෙන්න පුළුවන්. අන්න ඒ කෙලස් ධර්මයේ තවන්නයි සපදානචාරිකංගය. හිතන්න පුළුවන්. සෝසානිකංගය. සොහනකට ගිහිල්ලා රැයක් ගත කරලා අත්දැකීම ලබා මරණය කියන එක විඳගෙන ජීවිතය හදාගන්න විදිය. ඉතින් කියන්න ගියොත් ඉවරයක් නෑ පින්වත්නි. භික්ෂු ප්‍රතිපදාව ගැන මරණකම් බණ කියන්න පුළුවන්. අපවත් වෙනකම් කියන්න පුළුවන්. ඒ තරම් ලස්සන පිරිසුදු ප්‍රතිපදාවක් භික්ෂුවට තියෙනවා. ඉතින් නිවන් දකින්නවා නම් මම මේ නිවන් දකින්නවා නම් අවශ්‍ය කරන සුදුසුකම් විතරයි කිව්වේ. නිවන් දකින්නේ කොහොමද කියන්නේ ඕන තරම් බණවලදී කියන නිසා ඉතින් මේ සුදුසුකම් ටික හදාගෙන වැහිලා තියෙන මොලකූඩු ටික මේ සුදුසුකම් එක්ක අරගන්න. අරගෙන ධර්මයේ හැසිරෙන්න තවත් ඔබට අපි කලින් කියලා දීපු විශේෂ ධර්මතා රාශියක් එයින් ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙයි. එයින් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් ඒ නිසා මෙතනින් එහාට ධර්ම දේශනාව සිද්ධ කරන්න අවකාශය නැහැ. කාලය වේලා ඉක්මලා තියෙන නිසා. ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම උතුම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් සමහරක් විට ලැබිලා නම් ජීවිතේ ලැබිච්ච ප්‍රතිසන්දියේ මේ චතුපාරිශුද්ධ සීලේ පිහිටලා සමාධි විදර්ශනා භාවනාවන් වඩලා කෙලස් තවන වේරයෙන් ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තව සංසාරී බිය දකිමින් මේ ගැට ගැහිලා ඉන්න තණ්හා දැලෙන් මිදිලා යන්න මේ ධර්ම ශ්‍රවණමය කුසලයේ ඔබට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ කලින් සේපත් කළා වගේම පූජනීය අපේ මීපේ ඥාන විමල ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය සේපත් කරමින් උන්වහන්සේ මේ වෙනකොට අද මේ ධර්ම දේශනාව සිද්ධ වෙන වෙලාවෙත් රෝහල්ගතව ඉන්නේ අසනීපයකට ගොදුරු වෙලා. ඉතින් උන්වහන්සේ සිහිපත් කළේ ස්වාමීනි මම රෝහලේ හිටියත් පින්කම කරන්න ඒක බලලා මට සතුටු වෙන්න පුළුවන්. උන්වහන්සේගේ අසනීප කාලෙත් හැරමිටිය අරගෙන මේ බණ වලට වැඩම කළා මම දැක්කා. බොහොම සතුටින් ඉතින් භික්ෂුවකගේ අර උදම් මැනීම උන්වහන්සේලාගේ අතින් වෙනව නිතරම අපිත් එක්ක. ඉතින් ඒ පින්වතුන් වහන්සේට බොහොම කල්යාණ මිත්‍රයෙක් ශාසනය පිළිබඳව කැක්කුමක් තියෙන ශාසනය පිළිබඳව කතා කරන ඒ අදහසින් පැවිදි ජීවිතය ගත කරන පූජනීය කල්යාණ මිත්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරමු මේ රැස් කරගන්නට යෙදුණු ධර්ම දේශනාමය කුසලයේ මා විසින් ජීවිතය පුරාවටම ධර්මයේ දේශනා කිරීමෙන් රැස් වුණා වූ කුසලයත් ඔබ විසින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් වුණා වූ කුසලයත් පූජනීය පින්බර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනීය පිණිස වේවා. සියලුම යහපත් ප්‍රාර්ථනාවන් මේ ආකාරයෙන් විශ්ත සිද්ධ වේවා. සාංසාරිකව යන්න තියෙනවා නම් යම් ගමනක් කල්යාණ මිත්‍ර සේවනීය සද්ධර්ම ශ්‍රවණීය බුද්ධෝත්පාද කාලීය දුර්ලභ නොවේවා සුලභම වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් සසර කෙලවර උතුම් නිර්වාණීය සුවසේම සාක්ෂාත් වීමට මේ කුසල් හේතු වේවා පාරමී වේවා කියලා. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාව ප්‍රඥා රූපවාහිනී නාලිකාව හරහා බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කරනවා. ප්‍රංශේ ජීවත් වෙන මේ වෙනකොටත් සුභද්‍රා කන්දනාරච්චි කියන මෑණියන් පින්වත් මෑණියන්ගේ ප්‍රාර්ථනාවන් කිහිපයක් තියෙනවා. Tamanගේ මිය පරලොව යන්නට යෙදුණු මව පී.එම්. කරුණාවති අම්මා මිය පරලොව යන්නට යෙදුණු සහෝදරයා උදය පුබුදු අවුරුදු 14න් පුංචි කාලයකින් මිය ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම මස්සිනා විදියට දයානන්ද මහත්මයා ස්වාමියාගේ තාත්තා පියාණන් විදියට ධර්මදාස මහතා සහ සංසාරي ළඟින් ඉඳලා මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන නිසා ඒ පින්බර මෑණියන්ගේ නමින් මිය පරලොව යන්නට යෙදුණු මේ ඥාති හැම දිනෙකටමත් ඔබ නමින් මිය පරලොව යන්නට යෙදුණු හැම දිනෙකටමත් අප නමින් මිය පරලොව යන්නට යෙදුණු හැම දිනෙකටමත් මේ කුසල් හේතු වේවා
සංසාරික ජීවිතය සුවපත් වේවා. ඉක්මන් භවයකම උතුම් නිවනින් නිවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම පින්වන්ත මෑණියන්ගේ අවුරුදු 95කට පාතැබු වසර 95කට පාතැබු ආදරණීය පියාණන් වන බොහොම පිං දහම් කරන පියාණන් කෙනෙක් බව සිහිපත් කරා සුමතිපාල පියාණන්. පියාණන්ටත් නිදුක් නිරෝගී චිරජීවනීය සත්පුරුෂ සේවනීය බුද්ධෝත්පාද කාලයේ සද්ධර්ම ශ්‍රවණීය කෙලවර පැතූ බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත් ඔබටත් ප්‍රාර්ථනා කරනවා අද දවසේ මේ රැස් කරගන්නට යෙදුණු කුසලයෙන් ප්‍රාර්ථනීය බෝධියකින් මේ සංසාර දුක කෙලවර කොට ලබන උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් වීමට මේ කුසල් හේතු උපනිශ්‍රය වේවා කියලා සාදු කියනවා. වෙහෙර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගනිත්වා දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. මෝහක්ඛයෝ නිබ්බාන